समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यो सीलवा सीलवन्तेषु दधाति दानं धम्मेन लब्धा सुपसन्नचित्ता अभिसद्धहं कम्मफलं मूलारं तं मे दानं विपुलन्ति ब्रूमि। सद्धर्म श्रवणाभिलाषी लंकावासी लोकवासी सत्पुरुष वासनावंत पिंवत्नी අදත් බදාදා දිනය සිරස FM ධර්මාසනින් ගලාගෙන හැලෙන අමා දම්වලින් සිත් සතන් සුවපත් කරගෙන මෙලව පරලොව යහපත් කරගැනීමේ ප්‍රාර්ථනාවෙන් සංගමක් සුව ලැබීමේ ප්‍රාර්ථනාවෙන් උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් වීම සඳහා මේ කුසල් හේතු වේවා කියන පින්බර ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, අද දවසේ අපි කල්පනා කළා සිරස FM ධර්මාසනය හරහා දිගෑරෙන ධර්මදේශනා මාලාවේ අපේ ලංකාවාසී ලෝකවාසී බොහෝ බෞද්ධ පින්වතුන්ලට තියෙන වැදගත්ම මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. පින්වත්නි, බෞද්ධයා කියන කෙනා දානයත් එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීම. බෞද්ධයා කියන කෙනාගේ ජීවිතේ එක පැතිකඩක් තමයි දානය කියලා කියන්නේ. හැබැයි අපි දකිනවා වර්තමාන සමාජයේ දානීය පිළිබඳව මේ දානීය දීම පිළිබඳව දෙන ආකාරය පිළිබඳව නිවැරදි දැනුවත්වීමක් නැති බෞද්ධ සමාජය අද වෙනකොට පින්වත්නි මේ මහත්ඵල ලබන්න පුළුවන් දාණය මහත් වූ විපාක ලැබිය හැකි දාණය සුළු විපාක ලැබීමේ ක්‍රමවේදයකට දන්පැන් පිළිගන්වන ආකාරය. දැන් අපේ පින්වතුන්ලා දන් දෙනවනේ ඕන තරම්. දන් දෙනකොට නිසි ප්‍රාර්ථනාවක් බොහෝ දෙනෙකුට නැහැ. සමහරු භවගාමී ගමන සූපත් කරගන්න දන් දෙනවා. සමහරු නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ අභිලාෂයෙන් දන් දෙනවා. පින්වත්නි, අද ධර්ම දේශනාව ඔබ යම්කිසි පරමාර්ථයකින් දානය දෙනවනම් ඒ පරමාර්ථය මුදුන් පමුණවා ගැනීම පිණිස ඔබ දෙන දානීය පාරමිතාවක් කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව ඔබට පැහැදිලි කරලා දෙන්න. පින්වත්නි, අද වෙනකොට දානීය පිළිබඳව සමාජයේ විවිධ සංකල්පනා දකින්න තියෙනවා. අපි දැකලා තියෙනවා මේ සමාජයේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න දන් දෙනවා. ඒ වගේම Tamanගේ උපන්දින සිහිපත් කරලා දන් දෙනවා. සමහරු පාරම්පරිකව පවුලේ අය දිගටම නොකඩවාගෙන ආපු දානයක් දෙන්න ඕනේ කියලා හිතාගෙන දන් දෙන අවස්ථා තියෙනවා. සමහරු Tamanගේ ජීවිතයට ඇවිල්ලා තියෙන දුක් කරදර අපලොපද්‍රව දුරු කිරීමේ අභිලාෂයෙන්, පින් රැස් කර ගැනීමේ අභිලාෂයෙන්, භවගාමී ගමන සෝපත් කර ගැනීමේ අභිලාෂයෙන්, නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ අභිලාෂයෙන් දන් දීමෙහි යෙදී සිටිනවා. පින්වත්නි, මෙහෙම දන් දීමෙහි යෙදී සිටින මේ බෞද්ධ පින්වතුන්ලට විශාල ප්‍රශ්න ගණනාවක් Tamanගේ ජීවිතේ තියෙනවා. ඒ තමයි සමහරු දන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට මේ දාණයට ආරාධනා කරන්න ඕනි කොහොමද? ස්වාමීන් වහන්සේලා කීනමක් මේ දාණයට වඩම්මලා දන් දුන්නොත්ද මේක නිවැරදි දානයක් බවට පත් වෙන්නේ? දානීය සාංගික කරන්නේ කොහොමද? සාංගික කරන්න හදන දානීය ප්‍රණීතව සකස් කරන්නේ කොහොමද? කොයි වගේ පළතුරුද ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න ඕනේ? කොයි වෙලාව වෙනකොට ස්වාමීන් වහන්සේලාට දානීය පිළිගන්වන්න ඕනේද? පාත්‍ර ආදිය තියෙනවා නම් ඒවා දෝවණය කරද්දි ගෞරවයෙන් දෝවණය කරන්නේ කොහොමද? ඒ වගේම සමහර පින්වතුන්ලා අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ යනකොට තමන්ගේ අතේ බත් පාර්සලයක් තියාගෙන ඒ බත් පාර්සලය දෙන්නද නොදෙන්නද කියලා කල්පනා කරන වාර සමහරක් තැන්වල නැවතිලා මුළු බත් ටිකම පාත්‍රයට දාලා යන වෙලාවල් තියෙනවා. සමහරු බයික් එකක් උඩ හරි කාර් එකක් උඩ හරි තමන්ගේ බත් පාර්සලය දිගෑරගෙන
සමහරුන්ට හැඳි නැති නිසා දැන් වැඩට යනකොට කවුරුත් හැඳි අරන් යන්නේ නැහනේ. අතින්ම දානි ටික පාත්‍රයට දාලා යන වෙලාවල් තියෙනවා. මේවා කැපයිද? මේ වගේ පින්ද සිද්ධ වෙන්නේ, පවුද සිද්ධ වෙන්නේ. දානයක් දෙනකොට හරියටම පින, හරියටම කුසලය පාරමිතාවක් බවට පත් කර ගැනීමේ අභිලාෂයෙන් කොහොමද දානය පූජා කරගන්නේ කියන මාතෘකා ටික අද දවසේ ඔබට මේ ධර්ම දේශනාවෙන් අපි දිගහැරලා දෙන්න කල්පනා කරනවා. සමහරු හිතන් ඉන්නවා ආරණ්‍ය වාසී හාමුදුරුවරුන්ට දුන්නාම විපාක වැඩි. හිස බාලා ඉන්න විදිය බලනවා, සෙරප්පු දානවද නැද්ද කියලා බලනවා, දෙවුර වහලද නැද්ද කියලා බලනවා. සමහරුන්ට හිතේ කුකුසක් තියෙනවා. පාත්‍රය වළඳනකොටද වඩා අපිට ආනිසංස, පිගානේ වළඳනකොටද වඩා අපිට ආනිසංස. පින්වත්නි, දානය ගැන නිවැරදිව දැනගත්තාම ඔබට මේ ගැටලු සියල්ල निराකරණය කරගෙන දානය මහත්ඵල ලැබෙන විදිහට, මහත් වූ විපාක ලැබෙන විදිහට පූජා කරගන්න ලැබෙන ක්‍රමවේදය තමයි අද දවසේ මේ ඔබට සිහිපත් කරන්න යන්නේ. පින්වත්නි, අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා අපේ පින්වතුන්ලා මේ ලංකාව ඇතුලේ දානීය දෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි මාසිකව පන්සලට ගිහිල්ලා දෙන පේරු දානය. අපේ පින්වතුන්ලා කවුරුත් බෞද්ධ සමාජික ජීවත් වෙන, පන්සලක දායකත්වයේ උහුලන, ආරණ්‍ය සේනාසනයක දායකත්වයේ ලබන කවුරුත් මාසිකව මේ දානීය පූජා කරනවා. ඒ වගේමයි පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කරගන්න අවස්ථාවක් බෞද්ධ සමාජයට තියෙනවා. අනිත් සුවිශේෂී අවස්ථාව තමයි ස්වාමීන් වහන්සේලාව තමන්ගේ නිවසට වැඩමවාගෙන දෙන දානය. පින්වත්නි, මේ දානය තමයි ලංකාවේ වැඩි ප්‍රසිද්ධියක් උහුලන්නේ. මේ දානය තමයි ගොඩක් දෙනෙක් මහන්සි වෙලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් පින්වත්නි, ඔය ඇත්තෝ පේරු දානි අරගෙන යනකොට එහෙම ලොකු කැපකිරීමක් කරන්නේ නැහනේ. දැන් අපි දකිනවා පන්සල් වල ටිකක් කාර්යබහුලයි. ඒ නිසා ස්වාමීන් වහන්සේට සමහර වෙලාවට බුද්ධ පූජාව තියාගන්නවත් වෙලාවක් නෑ. ඕක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා ගිහි පින්වතුන්ලට වැඩි ගානකුත් නෑ. උදේ පාන්දර අරන් ගිහිල්ලා බකට් 2-3කට දානි ඔහේ තියලා දානශාලාවෙන් එනවා. නමුත් ඒක නෙමෙයි දානිය කියලා කියන්නේ. ඒ නිකන් ඔබ දන් දෙන්නේ මේක දුන්න නැත්තම් පාන්සකෝලෙට එන්නේ නැති වෙයි කියන බයටනේ. මේක දුන්න නැත්තම් හාමුදුරුවෝ අපිත් එක්ක තරහ වෙයි කියන බයටනේ. නෑ පින්වත්නි. දානේ පරම අභිලාෂයක නෙමෙයි. ඒ නිසා තමයි අද දවසේ ඔබට මේ සිහිපත් කරන්න යන්නේ. නිවසට ස්වාමින්වහන්සේලා වඩම්මවාගෙන දානයක් දෙනකොට පිළිපැදිය යුතු නිවැරදි පිළිවෙත් මොනවද? ඒවා නිවැරදිව අනුගමනය කරන්නේ කොහොමද කියන කාරණාව අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් ඔබට සිහිපත් කරනවා. පින්වත්නි, නිවසට ස්වාමින්වහන්සේ නමක් වඩමවා ගන්න මිනිසුන් කල්පනා කරන්නේ කාරණා කිහිපයක් නිසා. අපි දකිනවා 7 දවසේ දානීය වෙනකොට, 3 මාසේ දානීය වෙනකොට, අවුරුද්දේ දානීය වෙනකොට, උපන් දිනයක් වෙනකොට අපල උපද්‍රව දුරු කරගන්න මිනිසුන් දාන දෙන්න කල්පනා කරනවා. එතකොට පින්වත්නි, මේ අවස්ථා හැරුණකොට වෙනත් කිසිම අවස්ථාවක ඔබට දන් දෙන්න බැරිද? පුළුවන්. ඔබට හිතෙන සෑම අවස්ථාවකම අද අපි ස්වාමීන් වහන්සේලාට දානයක් දෙමු. කොයි වගේ දානයක් දෙමුද? පළතුරු දානයක් දෙමු, කැඳ දානයක් දෙමු කියලා කල්පනා කරගෙන මගේ පින්වතුන්ලාට පුළුවන් ස්වාමීන් වහන්සේලාට ඕන වෙලාවක ඕන ආකාරයෙන් දන් දෙන්න. නමුත් අද සම්ප්‍රදායක් විදිහට අපේ ගෙවල් වල එහෙම දන් දෙන්නේ නැහනේ. මොකක් හරි 3 මාසයක් අවුරුද්දක් වගේ තැන්වලදී විතරයි දානයක් දෙන්නේ. ඔහොම දානයක් දෙනකොට ගිහි පින්වතුන්ලා පළවෙනියටම කරන්නේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරන එක. පින්වත්නි, ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනකොට අපේ මිනිසුන් කරන වැරදි කිහිපයකුත් තියෙනවා. ඒ තමයි අද ටිකක් සමාජීය සංකර නිසා, ස්වාමීන් වහන්සේලා ටිකක් සමහරක් විට කාර්යබහුල නිසා ඔබ මතක තියාගන්න, ඔබේ දාණයට දින දානකොට ස්වාමීන් වහන්සේව ටිකක් කලින් දැනුවත් කරලා තියන්න. ස්වාමීනි, අහවල් මාසේ අපේ ගෙදර දානයක් තියෙනවා. ඔබ වහන්සේගේ දිනේ අපි වෙනුවෙන් අයින් කරලා තියන්න කියන සිහිපත් කිරීම කලින් කරාම ස්වාමීන් වහන්සේ තමන්ගේ දින දර්ශනීය ඒ දිනේ අයින් කරනවා. නැත්තම් ඔබ තරහ වෙනවනේ. ඔබ ඊට පස්සේ කියනවා දැන් මේ දවසට ස්වාමීන් වහන්සේට වෙන දානයක් ඉදිරියට තිබ්බොත්. ඊට පස්සේ ඔබ මොකද කියන්නේ? අපි අහවල් පහන පූජා කරා, අපි තමයි චෛත්‍යයේ මුල් ගල තිබ්බේ, අපි තමයි ධර්මශාලාවට ධර්මාසනිය හදලා දුන්නේ. අපේ දානියට එන්න බෑ කියනවද? අපේ දානියට එන්න බෑ කියන්නේ ඇයිද? එහෙම අහන්න එපා. කලින් ස්වාමීන් වහන්සේට දිනේ සිහිපත් කරන්න. ස්වාමීන් වහන්සේට කතා කරලා දිනේ වෙන් කරගත්තට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් දිනයක් අයින් කරානේ. ඔබ සමහරක් විට කල්පනා කරයි ස්වාමීන් වහන්සේ එහෙනම් දානියට වැඩම කරાવી. ස්වාමීන් වහන්සේ අපි අඳුරන නිසා ආරාධනා කරන්න යන්න ඕනිත් නැහැ. ඔන්න ඔය කෝල් එකකින්ම මේ වැඩේ අපිට කරගන්න පුළුවන් කියලා ඔබට හිතෙයි නෑ පින්වත්නි. අපේ ලංකාවේ තියෙන ලස්සන සම්ප්‍රදායක්. ඒ තමයි අපි තාක්ෂණය අතින් දියුණුනාට, දුරකථනයක් කරා දිනේ වෙන් කරාට සාමාන්‍යයෙන් ඔබට යන්න පුළුවන් දුරකණන් ස්වාමීන් වහන්සේ ඉන්නේ. ස්වාමීන් වහන්සේටත් ඔබ පැමිණීමේ අපහසුතාවයක් නැතිනම් ඔබ මතක තියාගන්න.
මේ බෞද්ධ සભ્યත්වයෙන් ලැබිච්ච සංස්කෘතිය ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා දෙහත් වට්ටියක් සකස් කරලා බොහොම ගෞරවයෙන් දෙයතින් පිළිගන්වලා ස්වාමීනි අපේ ගෙදර අහවල් දවසේ මෙන්න මේ හේතුව නිසා දානයක් සංඝසතුකට පූජා කරනවා. ඔබ වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන සේක්වා මහා සංඝයාද සමග කියලා ආරාධනා කරා. එහෙම ඔබ විහාරස්ථානයට යනකොට ඔබ කල්පනා කරන්න පින්වත්නි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න වෙලාවක් බලලා යන්න. විශේෂයෙන්ම කාන්තාවක් යනවනම් රාත්‍රී කාලයේදී යන්න එපා. තනියෙන් කාන්තාවක් විතරක් ගිහලා ආරාධනා කරන්නත් එපා. පුරුෂයෙක් එක්ක, තමන්ගේ ස්වාමියා එක්ක, නැත්නම් පුතා එක්ක, එහෙමත් නැත්නම් දන්න අඳුරන පුතෙක් එක්ක විහාරස්ථානයට යන්න. යනකොට සමහරක් විට ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න පුළුවන්. සමහරක් විට ලොකු ස්වාමීන් වහන්සේ නැතුව පොඩි ස්වාමීන් වහන්සේ නමක් ඉන්න පුළුවන්. හදිසියවත් ලොකු ස්වාමීන් වහන්සේ මොකක් හරි වැඩක නම් පොඩි ස්වාමීන් වහන්සේට කියයි පොඩි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා අර දෙහත් වට්ටිය පිළිගන්න කියලා. එතකොට ඔබට සමහරක් විට හිතෙන්න පුළුවන් ලොකු හාමුදුරුවෝ ඉද්දි අනේ පොඩි හාමුදුරුවනේ අපි දෙහත් වට්ටිය පිළිගත්තේ. අපරාධය අපි මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ. ලොකු හාමුදුරුවෝ අපිව ගණන් ගත්තේවත් නැහැනේ. නෑ පින්වත්නි මේ දානිය දෙනකොට ඔබ මෙතන ඉඳන්ම හිත කෙලස ගන්න නැතුව කටයුතු කරන්න. මෙතන ඉඳන්ම ඔබේ හිත පැහැදුණු හිතකින් කටයුතු කරන හිතක් බවට පත් කරගන්න. කොයි ස්වාමීන් වහන්සේ පිළිගත්තත් අපි මේ ආරාධනාව කරේ අහවල් ආරාන්නේ අහවල් ස්වාමීන් වහන්සේට නෙමෙයි මහා සංගරුවනටයි. ඒක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් පිළිගත්තත්, වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් පිළිගත්තත්, නායක හාමුදුරුවෝ කෙනෙක් පිළිගත්තත් අපිට කිසිම වෙලාවක හානියක් වෙන්නේ නැහැ. දැන් ඔබ හැමතිස්සෙම හොයන්නේ ප්‍රසිද්ධ හාමුදුරුවරු, නම තියෙන හාමුදුරුවරු, අර හාමුදුරුවෝ ඉන්නවද දන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේටම අපිට ආරාධනා කරන්න බැරිද? ඇයි මේ? ඔබ එතකොට සංඝයාට ආරාධනා කරේ පුද්ගලයෙක්ට ආරාධනා කරේ. එතකොට ඔබ ආරාධනා කරලා තියෙන්නේ පුද්ගලයෙක්ට, සංඝයාට නෙමෙයි. එහෙම වෙන්නෙම මගේ පින්වත්නි ඔබ මේ කාරණා පිළිබඳව බුදුදහම පිළිබඳව නිවැරදිව හඳුනාගත්තේ නැති නිසා. ඔබ මේ දානිය හරහත් උත්සාහ කරන්නේ මාන්නයක් වඩා ගන්න නිසා. ඔබ මේ දානිය හරහත් උත්සාහ කරන්නේ තමන් සමාජයේ තවත් එක්තරා විශේෂිත කෙනෙක් කියලා සමාජයට ඔප්පු කරලා පෙන්වන්න හදන නිසා. සමහරක් කාලවල වල භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සමහර රජවරු, ඔය දැන් කොසල් රජතුමා එහෙම එක් තැනක සඳහන් වෙනවා ස්වාමීනි අපේ මාලිගාවට ස්වාමීන් වහන්සේලා 500 නමක් වඩම්මවන්න. ඒ හැම වාරෙම භාග්‍යතුන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. හැබැයි හැම තැනදීම භාග්‍යතුන් වහන්සේම වැඩිය කියලා එකක් නෑ. සමහරක් වෙලාවට ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක ස්වාමීන් වහන්සේලා වඩම්මපු තැන් තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ එක්ක ස්වාමීන් වහන්සේලා වඩම්මපු තැන් තියෙනවා. ඒ නිසා මගේ පින්තුල්ලා මේවා හොඳට මේ පුංචි කාරණා තමයි. හැබැයි මේවා අතහැර ගන්න එපා. මේවා අතහැරගත්තොත් ඔබේ දාණය මහත්ඵල වෙන්නේ නැහැ. ඒ මොකද ඔබ මේ පුංචි කාරණා අතහැරීම තුළ ඔබේ හිත කෙලෙස් ධර්ම වලට යට වෙන්න පුළුවන්. ඒවට කියනවා චිත්ත උපක්ලේශ ධර්ම, නැත්නම් වංචනික ධර්ම. දානීය වේශයෙන් එන මාන්නය උතන තියෙන්න පුළුවන්. ඔබට පෙන්වන්න උවමනාව තියෙනවා නම් අර ප්‍රසිද්ධ හාමුදුරු අපේ ගෙදර දානියට වැඩියනේ. අන්න පින්වත්නි ඔබ සාංගික දානීය කියන එක එතනම කඩාගෙන. ඒක සාංගික වෙන්නේ නැහැ. ඔබේ දානිය දීලා තියෙන ටීවී එකේ බණ කියන හාමුදුරුවන්ට, ඔබේ දානිය දීලා තියෙන රේඩියෝ එකේ බණ කියන හාමුදුරුවන්ට මිසක් සුප්‍රතිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණධරන සංඝයා ශීර්ෂයෙන් අරමුණු කරගෙන නෙමෙයි. මගේ පින්වත්නි ලොකු ස්වාමීන් වහන්සේ වේවා, පොඩි ස්වාමීන් වහන්සේ වේවා, කවුරු වුණත් මේ ආරාධනාව පිළිගත්තාම තමයි. කොයිම වෙලාවකවත් මෙන්න මේ වර්ධ කරන්න බෑ. මගේ පින්වත්නි ඔබ බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලාට කතා කරන්නේ මෙන්න මෙහෙම. ස්වාමීනි මට දැන් අවුරුදු 60යි. ඒ නිසා අපේ ගෙදරට 60 නමක් වඩම්මලා දන් දෙන්න ඕනේ. අපේ ගෙදරට 8 නමක් වඩම්මලා දන් දෙන්න ඕනේ. හරියටම 7 නමක් ඕනේ. මගේ පින්වත්නි සාංගික දානයක් දෙන්න ස්වාමීන් වහන්සේලා කීයක් ඕනේද? ඔබ හොඳට මතක තියාගන්න. සාංගික දානයක් දෙන්න එදා මහාන වෙච්ච සාමණේර පොඩි ස්වාමීන් වහන්සේ නමක් වුණත් ඇති. කොතනකවත් ධර්මයේ නැහැ හාමුදුරුවරු 7 නමක් ඕනේ, හාමුදුරුවරු 10 නමක් ඕනේ, හාමුදුරුවරු 21 නමක් ඕනේ, හාමුදුරුවරු 35 නමක් ඕනේ. ඔහොම එකක් කොහෙවත් ශාසනයේ නැහැ. දැන් ඔය පින්වතුන්ලා නිකන් හිතන්නකෝ අපේ ආරණ්‍ය පැත්තකට ඇවිල්ලා දැන් මුළු ත්‍රිකුණාමලයේම ස්වාමීන් වහන්සේලා ඉන්නේ 35 නමක්, 40 නමක්, 50 නමක්. ඔබ ඔය පැත්තට ඇවිල්ලා ස්වාමීනි අපිට හාමුදුරුවරු 100ක ඕනි දානයකට කියලා ආරාධනා කරොත් ඒක ප්‍රඥාගෝචර ආරාධනාවක් නෙමෙයි. ස්වාමීන් වහන්සේලා අපහසුතාවයට පත් වෙන ආරාධනාවක්. ඒ නිසා කොහොමද කියන්නේ? ස්වාමීනි අහවල් දවසේ අපේ නිවසේ සංඝ සතුකට දානයක් තියෙනවා. අපහසුාවක් නැතිනම් ඔබ වහන්සේ සමග දැන් ඔබේ බලාපොරොත්තුව තියෙන 19යි නම් ස්වාමීනි 19කට පිරිසක් කාය සාක්ෂි කොට
සංඝයා ශීර්ෂයෙන් අපේ නිවසට වඩම්මවා දෙනසේක්වා. හරියටම ස්වාමීන් වහන්සේලා කීනමක් සංඝයා වෙනුවෙන් නිවසට වැඩම කරනවා දැයි අපි කෙරෙහි අනුකම්පාවෙන් අපට පවසන සේක්වා කියලා ආරාධනා කරන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේලාට පුදුම නිදහසක්. දැන් පින්වත්නි මම මේ ධර්ම දේශනාවට අනේ ස්වාමීනී කියලා මෙහෙම ටිකක් ගෞරවපූර්වකව කතා කරාට ඔබ ඔහොම නෙමෙයිනේ පන්සලට ගිහලා කතා කරන්නේ. අනේ හාමුදුරුවනේ එහෙම කරන්න එපා. අපිට ලැජ්ජයි. 100ක් විතර ලංචකටත් එනවා. ඒ නිසා ඔබ වහන්සේලා 6 නමක් නම් වැඩලා මදි. 15 නමක්වත් අඩුම වඩින්න. හෝල් එක පෙරෙන්න ලස්සනට හිටියොත් තමයි අපිට ටිකක් නම්බුකාරයි. අපි ওই පින්කම වීඩියෝ කරන්නත් හිතන් ඉන්නවා. Facebook වලට එහෙම දාන්නත් හිතන් ඉන්නවා. ඒ නිසා අපේ හාමුදුරුවනේ 15 නමක් විතර පුළුවන් නම් වඩම්මන්න. කොයින් හරි වඩම්මන්න. ඔබ වහන්සේලාට යන ට්‍රාන්ස්පෝර්ට් වියදම් මෙහෙම ඔක්කොම දෙන්නම්. ඒ නිසා ඔබ වහන්සේ ඒව ගැන හිතන්නේ නැතුව වඩම්මන්න කියනවා. සමහරව ඔවට එක නීතිත් දානවා පින්වත්නි. අහවල් පන්සලේ හාමුදුරුවෝ ගේන්න එපා. ඔය බංග්ලාදේශ හාමුදුරුවෝ නම් ගේන්න එපා. මෙන්න ඔය පාට සිවුරු පොරෝනා යම එක්කන්. සමහරු කියනවා පින්වත්නි අපි ඔය දන්නවනේ කොළඹ පැතිවල මේ පුංචි හාමුදුරුවෝ ගේන්නත් එපා අපේ හාමුදුරුවනේ. ටිකක් හොඳට උස මහතට පේන්න ඉන්න ටිකක් පෙනුමට ඉන්න හාමුදුරුවෝ අරන් එන්න. දැන් මොකද ලොකු ස්වාමීන් වහන්සේට වෙන්නේ? ස්වාමීන් වහන්සේට සිද්ධ වෙනවා අර ඔබේ උමනාවට හාමුදුරුවෝ හොයන්න. ඔන්න ඉතින් වාහනේ යවන්න ඕනේ. එක පන්සලකට යවනවා. තවත් පන්සලකට යවනවා. දැන් ඔබ ට්‍රාන්ස්පෝර්ට් දෙන්නම් කිව්වනේ. ඔබේ ගාන බලනකොට දැන් රුපියල් 20000 30000ක් ගිහිල්ලා. ඒ පින්වත්නි ඔබ හිතන්නේ ලේසි කියලා හාමුදුරුවෝ වඩම්මන එක? ලේසි නෑ. උන්වහන්සේලාට හොඳ වාහනයක් යවන්න ඕනි, වඩම්මවන්න ඕනි. දැන් උන් හාමුදුරුවෝ ඔබට කියනවා මේ ස්වාමීන් වහන්සේලා වඩම්මන්න රුපියල් 25000ක් ගියා කියලා. දැන් ඔබ ඕක දෙනවා. ඔබ ඕක දීලා ඊට පස්සේ මොකද කියවන්නේ? අපි මේ නිකන් හාමුදුරුවෝ ගෙන්නුවේ නෑ. හාමුදුරුවෝ ආවේ අපෙන් රුපියල් 25000කුත් අරගෙන. හරියට නිකන් හාමුදුරුවෝ මේ ඔබෙන් සල්ලි අරගෙන ගෙදර ඇවිල්ලා කාලා ගියා වගේ. පින්වත්නි මේ වැරද්ද කවදාවත් කරන්න එපා. ඒ නිසා මේකේ හොඳම දේ තමයි ඔබ මගේ පින්වත්නි ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනකොට නිශ්චිත ප්‍රමාණයක් කවදාවත් ඔළුවේ තියාගන්න එපා. ස්වාමීන් වහන්සේලාට අපහසුයක් කරන්න නෙමෙයි මේ අපි යන්නේ පහසුවක් කරන්න. ස්වාමීනි පහසු සංඝ පිරිසක් වඩම්මන සේක්වා. ඒ පිළිබඳව අපිව දැනුවත් කරන සේක්වා. අනේ හාමුදුරුවනේ කැමති පිරිසක් ආවට කමක් නැහැ. හැබැයි අපිට චුට්ටක් කලින් කියන්න අපිට දානියට ලෑස්ති වෙන්න කියලා ආරාධනා කරන්න. මේ කියන්නේ පින්වත්නි එහෙමයි කියලා මේ ලොකු පිරිසකට දන් දෙන්න එපා කියලා නෙමෙයි. සමහර පින්වතුන්ලාට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා 509කට විතර දානයක් දෙන්න. පින්වත්නි එහෙම කරන්න ඕනි නම් ඔය කියන වංචනික ධර්ම වලින් තොර වෙලා සැබවින්ම පිරිසිදු ආද්‍යාශයකින් පිරිසිදු අදහසකින් අදාළ ස්වාමීන් වහන්සේලාව කලින් බොහෝ කලින් දැනුවත් කරලා මට අහවල් කාලේදී මේ වගේ පින්කමක් කරගන්න ඕනේ ස්වාමීනි. මං කෙරේ අනුකම්පාවෙන් මට උපකාර කරන්නයි කියලා ආරාධනා කරලා මේ පින්කම කරගන්න. පින්කම මේ ලංකාවේම ස්වාමීන් වහන්සේලා 20000ක් 25000ක් ඉන්නේ. ස්වාමීන් වහන්සේලා 509ක් වගේ වඩම්මනවා කියන්නේ ලොකු පින්කමක් අද වෙනකොට. මොකද කාර් එකක් යවුවොත් කාර් එකට ස්වාමීන් වහන්සේලා 4 නමක් විතර තමයි වඩින්න පුළුවන්. ඒ නිසා කීයක් කාර්ම යවන්නද? ඔබ මේ හැම දෙයක්ම සම්පාදනය කරලා හාමුදුරුවන්ට කිසිම බරක් නොදී ඔබ කැමති නම් ස්වාමීන් වහන්සේලා 509ක් නෙමෙයි දසදහසක් වඩම්මවල දානයක් දෙන්න ඊටාම සුදුසුයි. හැබැයි ඒක කරන පිළිවෙල අතහරින්න එපා. පින්වත්නි ඔන්න දැන් ඔබ දන්නව නිශ්චිතවම අපේ නිවසට අවල් දවසේ මෙච්චර ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් වඩිනවා. දැන් පින්වත්නි අපි ඔබට සිහිපත් කළා දානයක් දෙන්න බලපාන කාරණා දෙනකොට ආරාධනා කරන්න යන්න ඕනි විදිය ආරාධනා කරනකොට ස්වාමීන් වහන්සේලාට අපහසුතාවයක් නොවන විදියට ආරාධනා කරන ආකාරයත් පිළිබඳව මේ කරුණු සම්පාදනය කරගෙන ඔබට ඊට පස්සේ තියෙන්නේ ගෙදරට ගිහිල්ලා දානියට සෝදානම් වෙන්න. පින්වත්නි මෙන්න මේ දානියට සෝදානම් වෙනකොට දානයක් දෙන්න හදන ගිහි බෞද්ධ පින්වතුන්ලා හෝ කවුරුන් හෝ වේවා සංඝයාටත් දන් දෙන්න පුළුවන් නේ. කෙනේ ස්වාමීන් වහන්සේලාත් දන් පින්කම් කරනවා. දෙනකොට මේ අද ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථාව නම් කටපාඩම් කරගෙනම දානිය දෙන්න. යෝ සීලවා සීලවන්තේ සුදදාති දානං ධම්මේන ලද්දා සුපසන්න චිත්තා අபிසද්දහං කම්ම පලං උලාරං තං වේ දානං විපුලන්ති බ්‍රෝමි. පින්වත්නි ඔබේ දානයක් බවට පත් වෙන්නේ මෙන්න මෙතනදී. මතක තියාගන්න. යෝ සීලවා පළවෙනි එක තමයි මේ කොන්දේසිවල පළවෙනි කොන්දේසිය තමයි ඔබ සිල්වත් විය යුතුයි. ඔබ සිල්වත් වෙන්නේ නැතුව ඔබ දුස්සීලව බොරු කිය සුරාපානය කරමින් දෙන දාන කිසිසේත්ම මහත්ඵල භාවයට පත් වෙන්නේ නැහැ. පින්වත්නි දැන් මෙහෙම කියනකොට ඔබට හිතෙනවා ඇති ස්වාමීන් වහන්සේ එහෙනම් අපිට දානයක් දෙන්නම වෙන්නේ නැහැ. ඇයි? ජන සමාජයේ 100% සිල්වත්ව ජීවත් වෙන්නේ නැහැ.
පින්වත්නි ඔබ විශේෂ දානයක් දෙනකොට ඔබට පුළුවන් විශේෂ උපක්‍රමයක් අනුගමනය කරන්න. ඒ මොකක්ද? ඔබ නිකන් හිතන්නකෝ ඔබේ දානීය දෙන්න යෙදිලා තියෙන්නේ 7 වෙනිදාට කියලා. ඔබට පුළුවන් පළවෙනිදා ඉඳන් අදිෂ්ඨානයක් ගන්න. මම මේ 7 වෙනිදා දෙන දානියට පූර්ව කුසලයක් වශයෙන්, ඒ කියන්නේ පූර්ව පෙළගැසීමක් වශයෙන්, කියන්නේ කලින් සූදානම් වීමක් වශයෙන් පළවෙනිදා ඉඳන් පන්සිල් පද 5 7 වෙනිදා වෙනකන් උපරිම රකින්න. පින්වත්නි අන්න සීලයෙන් යුක්ත වෙන්නේ එතනදී. දැන් හදීසියවත් ඔබට එහෙමත් සීලය සමාදන් වෙන්න බැරි වුණොත් ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේලා ඔය දානියට වැඩම කරලා දානිය පිළිගන්න කලින් ඔබ පන්සිල් සමාදන් කරවන්නේ. ඒත් පින්වත්නි දැන් ඔතන පන්සිල් දෙනකොටවත් ඔබ පන්සිල් සමාදන් වෙන්නේ නැහනේ. ඔබ ඒක දිහා බලන් ඉන්න කල්පනා කරන ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා නැහැ, පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා නැහැ. අනේ ඉතින් බලන්නකො 5 නමක් එනවා කිව්ව 4 නමයි ආවේ. සමහරක් විට දානියට ආරාධනා කරපු ඇත්ත පේන්නවත් නෑ. ඉස්සරහා ඉඳන් ඉන්නේ පොඩි ළමයි ටිකක්, අර වයසක සීයලා, උපාසක අම්මලා, උපාසක තාත්තලා ටිකක්. ඒගොල්ලෝ ඉන්නවා. ඔබ ගිහිල්ලා පිගන් හොදනවා. ඒ වෙලේ තමයි පළතුරු රැපින් කරන්නේ සමහරු. ඒ වෙලේ තමයි සමහරු තැඹිලි කපන්නේ. අන්න සකසුරුවම් භාවය නෑ. ස්වාමීන් වහන්සේලා වඩම්මනකොට ඒව ඔක්කොම කරලා තියන්නේ. ස්වාමීන් වහන්සේ වඩම්මනකොට වඩම්මන්න ඕනි කොහොමද කියලා කලින් තීරණය කරන්න. අපි දකිනවා සමහරක් දානිකවල වල වැඩම කරාම අපි වාහනින් ගිහිල්ලා බැස්සට පස්සේ තමයි මුතුකුඩ ගේන්නෝ කියලා කෑ ගහන්නේ. පාවඩ ගේන්නෝ. පිටි පුදුම කලබලයක්. ඒක දානියක් නෙමෙයි යුද පිටියකට ගියා වගේ. අර භාගතුන් වහන්සේ සිහිපත් කරනවානේ දානංච යුද්ධංච සමානමාහූ කියලා, දානේ යුද්ධයක් වගේ කියලා. බුදුරජාණන් වහන්සේ මගේ පින්වත්නි ඔහොම දේශනා කරලා තියෙන ඔබ ඔය නටන යුද්ධයට නෙමෙයි. දානිය දෙනකොට හිතින් අතාරිනවා කියන්නේ යුද්ධයක්. අර ඒක සාටක බමුණ තමන්ගේ හිතත් එක්ක යුද්ධ කරානේ සාටකේ දන් දෙන්න. දෙනවද නැද්ද? කල්පනා කරනවා. අන්නේ යුද්ධෙන් ජයග්‍රහණය කිරීමයි මේ යුද්ධයක් කියලා කිව්වේ. හැබැයි ඔබ හිතන් ඉන්නේ කොහොමද? පිරිසුදු ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ බුද්ධ වචනය. ඔබම කියනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ දානීය යුද්ධයක් වගේ. අපේ යුද්ධයක් කරා වගේ. පුදුම අමාරු. ඉතින් සමහරුන්ට දාන දෙලේ වරුණාම ගහමරාගෙන ඉවරුණා වගේ. ඇඟපත රිදෙනවා, ඔළුව රිදෙනවා. ඒ ගැන කල්පනා කරන්නවත් වෙලාවක් නෑ. කල්පනා කරන්න අප්‍රියයි. සමහරුන්ගේ වලම්පිගන්ගේ හැමතැනම ගොඩ ගහලා ගෙදර මිනිස්සු දානිය දෙන්න පටන් ගත්ත වෙලේ ඉඳන් රණ්ඩු අරක ගෙනින් කියනවා, මේක ගෙනින් කියනවා, පුටුවට සුදුරෙද්ද දැම්මද කියලා අහනවා, කෝ පාවඩ ටික ගෙනිච්චද කියලා අහනවා. මගේ පින්වත්නි ඔබ පළවෙනියටම දානිය දෙනකොට සංසුන් වෙන්න. ඔබ මනස නිදහස් කරගන්න. ස්වාමීන් වහන්සේ වාහනෙන් කොතනටද වඩින්නේ? කීනමක් වඩිනවද? මං එතනට මුතුකුඩ කීයක් යවලා තියන්න ඕනිද? පා දෝවණිය කරන එක ලෑස්ති කරාද? සමහරු ඉන්නවා මේ පා දෝවණිය කරන්න වතුර එක තියලා තියෙනවා, පා දෝවණිය කරන්න කවුරුත් නැහැ. අන්න සකසුරුවම් භාවයේ නැහැ. දැන් පින්වත්නි ඔබේ දාන ගෙදරට ඔබේ ආරාධනාව ඔස්සේ ඔබේ අඳුරන ඥාතිහිත මිත්‍රාදීන් එනවනේ. එදාට ඔබ ඒ වෙනුවෙන් කැප වෙන්න එපා. ඔබට තියෙන ප්‍රධානම දේ තමයි ස්වාමින් වහන්සේලා දිහා බලන් ඉඳීම. සමහරක් විට ඔය දාන ගෙදරට ඔබේ දුව බඳින්න ඉන්න කෙනා එන්න පුළුවන්. ඔබේ පුතා බඳින්න ඉන්න කෙනා එන්න පුළුවන්. ඔබේ ආයතනයේ ලොක්ෙක් එන්න පුළුවන්. ඔබ ඇසුරු කරන සමාජයේ වැදගත් අය උතන්ට එන්න පුළුවන්. සමාජයේ වැදගත් ඒ සම්මතයේ තියෙන අය එන්න පුළුවන්. මේ එක්කෙනෙක්වත් විශේෂයෙන් පිළිගන්න යන්න එපා. එදාට දාන ගෙදරට එන කිසිම පිටස්තරයෙක්ව මූලික කරගන්න එපා. එහෙම කරගන්න ඕනි නෑ. පින්වත්නි ඔබේ දාන ගෙදර ලස්සන වෙන්නේ, ඔබේ දාන ගෙදර අර්ථවත් වෙන්නේ ස්වාමින් වහන්සේලා එක්ක බැඳිච්ච පිළිවෙත් වලින් මිසක් දානයට ආගන්තුක වෙන කාගෙන්වත් නෙමෙයි. දැන් පින්වත්නි එහෙම වුණොත් ඒක නිකන් සෝබනේට කරපු එකක් නේ. අපරාධිනේ පවුනේ අර ස්වාමීන් වහන්සේලාව බත් කටක් දෙන්න ලොකු දුරක් වඩම්ම වාගෙන පුදුම පීඩාවක් පින්වත්නි ඒක. ඒ ගැන මම සිහිපත් කරන්නම්. පින්වත්නි ඔය දානිකවල් වලදී ධනාධිපතිගෙන් නම් පල්ලෙහාට කවුරු ආවත් මතක තියාගන්න සුපටිපන්න උජුපටිපන්න ගුණධර්ම ස්වාමීන් වහන්සේලා තරම් ප්‍රමුඛ ස්ථානයක් ඔය කාටවත් දෙන්න එපා. අපි දකිනවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා පන්සිල් දෙනවා. පස්සේ එන ඥාතිහිත මිත්‍රාදීන් පිළිගන්න අර පන්සිල් සමාදන් වෙන ඔක්කොලම නැකිටලා ගිහිල්ලා වැළඳගෙන සිපගෙන එක්කගෙන ඇවිල්ලා ඉන්දෝල පින්වත්නි තනිකර යුද්ධයක්. කොයි කවුරු පරක්කු වෙලාවත් එළියෙන් ඉඳලා පන්සිල් ටික සමාදන් වුණාට පස්සේ දානීය පිළිගන්වන කටයුතු වෙනකම්ම ඒගොල්ලන්ට සංසුන්ව සංවරව හැසිරෙන්න දෙන්න. සමහර දානගෙවල් උපන්දින පාටි වගේ. අර සමහර උපන්දින පාටි තියෙන්නේ කේක් එක කපන්න හොඳම යාළුවා එනකම් බලන් ඉන්න. අන්න ඒ වගේ. ස්වාමීන් වහන්සේලා වැඩම කරලා පාත්‍ර තියලා ආසනවල අසුන්ගෙන බලන් ඉන්නවා. ගෘහමූලිකයා නැහැ. කෝ ගෘහමූලිකයා? ගෘහමූලිකයා ගිහිල්ලා එන අයව පිළිගන්න. අපි පොඩි දරුවන්ගෙන් අහන්න ඕනේ කෝ පුතේ අම්මා අම්මට එන්න කියන්නකෝ. කෝ පුතේ තාත්තා තාත්තට එන්න කියන්නකෝ. පුතේ අයියට එන්න කියන්නකෝ.
ඒගොල්ලන්ගේ ලෝකවල අතරමං වෙලා. ස්වාමීන් වහන්සේලා ඉතින් උන්වහන්සේලාට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේලා ගිහිල්ලා බලන් ඉන්නවා දැන් දාන වේලාවත් පහු වෙනවා. 12න් පස්සේ වැළඳුවොත් ඒකටත් බයිනවා. 12න් පස්සේ කෑවා දුස්සීලයි කියලා. ඒ නිසා පින්වත්නි ඔබ මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලා එක්ක සමීප සම්බන්ධතාවයක් මනසින් ගොඩනගා ගන්න. ස්වාමීන් වහන්සේලාගේ උපස්ථාන කටයුතු මගේ අතින් නොපිරිහෙලා මම සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව. වෙනත් කිසිම බාහිර කෙනෙකුට මේ වෙලාවේ ප්‍රමුඛ ස්ථානයක් දෙන්නම එපා. මොකද මේ ඔබේ ගෙදරට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරුවන වැඩිය වගේ උද්දේශක හෝ සදාතුක කරණුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවට නිවසට වැඩම කරපු වෙලාවේ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවට කාය සාක්ෂි කොටගෙන භික්ෂුන් වහන්සේලා නිවසට වැඩම කරපු වෙලාව අතහැර ගන්න එපා. මේක දුර්ලභ අවස්ථාවක්. මේක හැමෝටම හැම කාලෙකම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මගේ පින්වතුන්ලට තවත් අතහැරෙන ලස්සන අවස්ථාවක් තියෙනවා. පින්වත්නි අපේ ගෙදර මොකක් හරි උත්සවයක් ගන්නකොට හිතන්නකො නිකන් අපේ දුව බලන්න පුතෙක් එනවා කියලා, අපේ පුතාව බලන්න දුවෙක් එනවා කියලා. නැත්තම් ඔබේ ওই පුංචි රත්තරන් දෝනි වැඩිහිටියෙක් වෙච්ච දවස බලන්න, උපන්දිනයක් තියෙන දවසක් බලන්න. ගෙදර තීන්ත ගානවා, වතු පිටි සුද්ධ කරනවා, එක එක දේවල් කරනවා. සාංගික දානයක් දෙනකොට අපි ගෙදරට එහෙම කරන්නේ. අපි නිකම්ම අර උඩ කැත වැහෙන්න මකුළු දැල් ටිකවත් කඩන්නේ නැතුව සුදු රෙද්දක් බැඳ ගන්නවා. ඒකත් පන්සලෙන් තමයි අරන් එන්නේ. ඒකත් ස්වාමීන් වහන්සේලාට පූජා කරපු සුදු රෙද්දක් අරගෙන ඇවිල්ලා ඒක පුළුවන් තරම් කටු ගහලා හිල් කරලා හැම තැනටම ඇදලා දාලා යටට නිකන් ඔය සමහරු අතුපතුවත් ගන්න නැතුව පැදුරු ටික එලනවා. සමහර පුටුවල ඉඳ ගන්න බෑ. ඒ වගේ අර රෙද්ද එලලා තියෙන කොච්චර ගෞරවෙන්ද කියනවනම් රබන් වගේ. එකකට එකක් ඒ කියන්නේ සයින්හාසලාට පුටු 5කට සුදු රෙද්ද එලලා තියෙනවා. 3 නමක් ඉඳගත්තාම 2ක් එළි. ඇයි රබාන වගේ නිකන් වැහෙන්න දාලා පළවෙනි 3 නම ඉඳ ගන්නකොට ඉතුරු 2 වැහෙන්න රෙදි කෑල්ල මදි. ඉතින් මෙහෙම අගෞරවයෙන් වැඩ කරන්න එපා. එහෙම අගෞරවයෙන් දෙන දාණය පින්වත්නි ඔබට මහත්ඵල වෙන්නේ නැහැ. දැන් සමහරව අපි දැකලා තියෙනවා මේ අහිංසක ඉතින් අම්මලාගේ සාරි තමයි පුටු වලට දාලා තියෙන්නේ. එංගන්නේ සුදු රෙද්දක් ඔබට ගන්න අපි කියන්නේ මේවා අනිවාර්ය නෑ. හරිද? මගේ පින්වත්නි ඔබට රෙද්දක් දාන්න මුදල් නැත්තම් අපි නිකම් පුටුවේ හරි ඉඳගෙන දානි බලඳලා යන්න. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට අපි මේ කියන්නේ අපි එනකොට පාවඩ දාලා උඩුවියන් බැඳලා ඔහොම කරන්න කියලා සාසනය කොහෙවත් අනිවාර්යෙන් නෑ. හැබැයි මගේ පින්වත්නි දැන් තියෙන්නේ ඔබට බැරිකම නෙමෙයි. දැන් තියෙන්නේ එකක් ඔබේ කම්මැලිකම. එකක් ඔබේ නොදන්නාකම. නැත්තම් ඔබට මුදල් නැතුව නෙමෙයි, දානය දෙන්න හිත නැතුව නෙමෙයි. ඔබ මේ පුංචි පුංචි පොයින්ට් පුංචි තැන් අතහරිනවා. සමහරව අර සාරිය එලලා සාරිය දුන්නෙක් කෙනාටත් කියනවා මේ යනකොට බත් මොලකුත් බැඳගෙන ඔයා දුන්නු සාරියත් අරගෙන යන්න. දැන් ඒ දාන සාරිත් කඩෙන් අලුතෙන් ගෙනල්ලා දාන්නේ නෙමෙයි. සමහර ඒවා ඇඳලා පැලඳලා මඩ පැල්ලන් තියෙනවා. ඉතින් පින්වත්නි එහෙම අපි කොහොමද ගිහි වස්ත්‍රයක් උඩ ඉඳගන්නේව? මේ චීවරේ ඔබ තියන්නේ එහෙම කවුරුත් ඇඳපු පොරෝපු වස්ත්‍රයක් උඩද? පින්වත්නි ඔබට හැකියාවක් නැත්නම් පරණ සරමක් ඕකට දැම්මත් අපිට කමක් නැහැ. හැබැයි හැකියාවක් තියෙනකොට බෙඩ් ෂීට් කෑලි ආපහු ඒවා පාවිච්චියට ගන්න දානේව ඇඳේ තියෙන ඒවා ගෙනල්ලා දානේව මෙහෙම අගෞරවයෙන් වැඩ කරන්න එපා. මෙහෙම අගෞරවයෙන් කරනකොට ඔබ සංඝයාට මේ අගෞරවය කළා වෙනවනේ. නැති බැරිකමට කරනවා නම් ඊටාම හොඳයි. කමක් නැහැ. ගෝණි කෑල්ලක් පුටු උඩ තියලා හරි දුන්නොත් ස්වාමීන් වහන්සේලා ඔබ කෙරේ කරුණාවෙන් මේකේ වැඩ ඉන්නවා. හැබැයි පුළුවන්කම තියාගෙන මේක කරන්න එපා කියලා මේ ඔබට කියන්නේ. ඒ වගේම පින්වත්නි ඔබට පුළුවන් තවත් ලස්සන බෞද්ධ සංස්කෘතියක් ආපහු ඔප්නම්වා ගන්න. අද සිරසෙෆ්ෙම් අපි ධර්මාසනෙන් මේ ගැන ඔබට සිහිපත් කරන්න. මේක අදින් පස්සේ මේ ධර්මාසනය අහලා සාංගික දානයක් දෙන පින්වතුන්ලා මේක පුරුද්දක් කරගන්න. මේක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. පින්වත්නි ඔබට පුළුවන් නේද බෞද්ධ කොඩියක් දාන්න ගෙදරට? ඔබ දානවා කොඩි. හැබැයි ඒ කොහින් ගෙනාපු කොඩියද දාන්නේ? ඔබ පන්සලෙන්ම ගෙනාපු අර හිල් වෙච්ච, ඉරිච්ච හැමදාම දාන කොඩි ටිකම ගෙනල්ලා කොහොම හරි ගෙට ගහලා අපි දානයක් දුන්නා කියලා ආපහු ඕක පන්සලටම පටවනවා. හැබැයි එහෙම කරන තැනොත් ඊටාම ස්වල්පයි. කියන්නේ බොහොම පොඩි තැන්වලක විතරක්. මේ නාගරික පැතිවල නම් ඔහොම වෙනවද කියන්නවත් මන් දන්නේ නැහැ. හැබැයි ග්‍රාමීය පැතිවල තාමත් මේ සංස්කෘතිය රැකිලා තියෙනවා. හැබැයි ඔබට පුළුවන් නම් පින්වත්නි දැන් ඔබ මහා ලොකුවට ඔය විශාල කොඩි ගිහිල්ලා පූජා කරන්න ප්‍රාර්ථනා කරනවනේ. ඔබ පුරුදු වෙන්න ඔබේ ගෙදර දානයක් තියෙනකොට කොඩි 5ක් 10ක් ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න. ඔබේ ගෙදර හිටවන කොඩි ටික දානින් පස්සේ පන්සලට පූජා කරන්න පුරුදු වෙන්න.
ඔබට සල්ලි නැත්තම් ඔය ඔබේන ඥාතියෙක්ට කියන්නකො කොඩිය බාර ගන්න කියලා. මහා ලොකු වේදමක් කියන්නේ නැහැ මගේ පින්වත්නි. බුලත් පිට ගෙනල්ලා පූජා කරන ඒවා, පුවක් මලු ගෙනල්ලා පූජා කරන ඒවා, දුම්කොළ හුණු මලු ගෙනල්ලා පූජා කරන සල්ලි වලින් ඔබට පුළුවන් කොඩියක් අරගෙන විහාරස්ථානයට පූජා කරන්න. කොඩියක් පූජා කරනවා කියන එකේ ආනිසංසය ඔබ දන්නවනම් කොයි තරම් ලොකු ආනිසංසයක් තියෙන පූජාවක්ද? භාග්‍යතුන් වහන්සේව සිහිපත් වෙන්න කරන පූජාව. බලන්නකො මගේ පින්වත්නි, බෞද්ධ කොඩියක් දකිනකොට මතක් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් විහිදිච්ච ශ්‍රී ෂඩ්වර්ණ රශ්මිමාලාවනේ. ඔය වෙන වෙන කොඩි ඕන එකක් දකිනකොට අපිට ජාතිකානුරාගයේ ඒ වගේ කෙලෙස් ධර්ම ඉස්මතු වුණාට බෞද්ධ කොඩිය දකින කාගේද කෙලෙස් ධර්මයක් ඉස්මතු වුනේ? කෙලෙස් ධර්ම නිවන දැක්ම පවා මේ පූජා කරන රෙදි කෑල්ලෙන් පවා අනාගතයේ ඔබේ සංසාරික ජීවිතයේ කෙලෙස් ධර්ම නිවෙන හේතුව සකස් වෙයි. මේක දැකලා හිත පාදවා ගන්න හැමෝම ඔබට පින් අනුමෝදන් කරයි. අනේ බොහොම සුන්දරයි. අනේ බොහොම ලස්සනයි. බලන්න පන්සලට යනකොට දෙපැත්තේ කොඩි දාලා තියෙනකොට කොඩි පටන් ගන්න තැන ඉඳන් හිත නිවෙන්න ගන්නවා. කොඩි ටික ඈතින් දැක්කහම එතන ඉඳන් ගිහි ගෙදර අමතක වෙලා නිවිච්ච හිතකින් සිරියාවන්තකම බලන්නකො පේන. බලන්නකො ඒ කොඩි ටික හෙලවෙනකොට ඇඟේ වදින හුළඟේ තියෙන සනීපය. ගෙදර ෆෑන් එකක් යට මේවා එන්නේ නැහැ. AC එකක් යට මේවා එන්නේ නැහැ. ඒ කොඩි මැද්දෙන් පන්සලට යන මිනිස්සයා පවා හිත නිවාගෙනමයි පන්සලට යන්නේ පින්වත්නි. ඒ නිසා පින්වත්නි, අද මම ඔබට මේක යෝජනාවක් විදියට ගෙහෙනවා පුද්ගලිකව. අම්මෙක්ට කියනවා වගේ, තාත්තෙක්ට කියනවා වගේ, පුතෙක් කියනවා කියලා හිතන්නකෝ. සහෝදරයෙක් කියනවා කියලා හිතන්නකෝ. පින්වත්නි, හැමෝම කරනවා වගේ සීනි කිලෝ ගණන් පූජා කර ඉන්න එපා. සමහර පන්සල් වල සීනි තියනවා මුළු රටටම සීනි දෙන්න පුළුවන්. ඇයි? ඔබ ගිහිල්ලා දෙන්නෙම ලේසියට සීනි 500ක් 250ක් කඩෙන් ගන්නවා, ගෙනිහිල්ලා දානවා. ඊට පස්සේ සමහරු අර කෙහෙල් ඇවරි පිටින් ඉන්නේ එක ස්වාමීන් වහන්සේ නමයි. ඔබ කෙහෙල් කැන් පිටින් පූජා කරනවා. මොකෝ ස්වාමීන් වහන්සේලා කෙසෙල්ම විතරක් වළඳින්නද? ඒ නිසා අතින් නෙමෙයි, නුවණින් කල්පනා කරන්න. හිතින් කල්පනා කරලා මෙන්න මේ ලස්සන පිළිවෙත ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. පින්වත්නි, මේක දැකලා ස්වාමීන් වහන්සේ දානියට වැඩම කරනකොට ස්වාමීන් වහන්සේ වාහනෙන් බහිනකොටම බහින්නේ ප්‍රසන්න හිතකින්. අනේ කොඩි දාලා, ගෙදර වටපිටාව සුද්ධ කරලා, කැලේ සුද්ධ කරලා, අතුපතු ගාලා, ප්ලාස්ටික් කප් එකක්වත් පේන්නේ නැහැ. පාවඩ එලලා, පාදෝවණිය කරලා, උඩු වියන් බැඳලා, තීන්ත ගාලා. දැන් සමහර අපි දකිනවා පින්වත්නි, ওই මගුල් ගයක් එහෙම තියෙනකොට මං කලින් කිව්වනේ, තීන්ත ගාලා අර චෝක්කූරු පැල්ලම් ඔක්කොම මකනවා. දානි ගෙවල් වලට යනකොට එහෙම නෑ. දරුවෝ ඇඳපු චෝක්කූරු එහෙම්මම තියෙනවා. සමහරු දරුවන්ට ඇඳුමක්වත් අඳවන්නේ නෑ. ඒක නිකන් අර ඊටාම පල්ලෙහා මට්ටමකට දාලා දරුවෝ නිකන් ගෙදර ඉන්න රෙදි ටික පවා ගෙට ගන්න හදන්නේ. ඒ ස්වාමීන් වහන්සේ එනකම්ම රෙදි ටික වේල ගමු කියලා ඒකත් වැලේම තියලා. නිකන් හිතන්න මගේ පින්වත්නි, ඔබේ ගෙදරට ජනාධිපති එනවා කීවොත්, අගමැති එනවා කීවොත්, නිකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් රැස්වීමකට එනවා කීවොත් ඔබ කොච්චර ලෑස්ති වෙනවද? පුටු සෙටි පීදානවා, මකුළු දැල් කඩනවා. ස්වාමීන් වහන්සේලා වැඩම කරනකොට මේ මහා සංගරුවන දැකීම් මාත්‍රයෙන්ම හිත පිනා යන කුසල් ඇති කරන මේ උතුම් රක්ත චීවරය ගෙදරට වැඩම කරන වෙලාවේ, මේ සංඝයා වැඩම කරන වෙලාවේ ඔබ කොයි තරම් ලෑස්ති වෙන්න ඕනිදනේ? බිම පෙරලිලා වැඳලා පුදලා පිළිගත්තත් මදි කියලා හිතනවා. සමහරු බල්ලෝ ටිකවත් ගෙට ගහගන්නේ වත්තේ ඉන්නේ. බණ කියන්න ගත්ත වෙලේ ඉඳන් බල්ලෝ රණ්ඩු වෙනවා. බණ කියන්න ගත්ත වෙලේ ඉඳන් බල්ලෝ කෑ ගහනවා, සද්ද ඇහෙනවා. එක දේවල් පිට. මේ හැමදේම මතක් කරන්නේ පුංචි තැන් වලින් පවා මතක් වෙන කරුණ ඔබට කියන්නේ ඔබට මේ වෛරයක් ඇති කරවන්න නෙමෙයි. එහෙම නැතුව මෙච්චර කාලයක් ඔබ දානිය දුන්න විදිය වැරදි, අපේ බඩ පිරුන්නේ නැහැ කියන්න නෙමෙයි. පින්ගන්නේ අපිට සැලකුම් ගන්නත් නෙමෙයි. හිතන්න එපා ස්වාමීන් වහන්සේට අරක මදි වෙලා දැන් මේ මුතු කුඩ ඕනිද, දැන් මේ පාවඩ ඕනිද? සමහරු ඔහම හිතනවා. සංඝයා කියලා කියන්නේ ලොවට පහළ වෙච්ච පුණ්‍ය ක්ෂේත්‍රයක්. ඒ පුණ්‍ය ක්ෂේත්‍රයට සැලකීම තුල, ඒ පුණ්‍ය ක්ෂේත්‍රයට උපස්ථාන කිරීම තුල ඒකේ විපාකය ලැබෙන්නේ ඔබටයි. ඕකේ පින්ගන්නේ අපිට බලපෑමක් තියෙනවා. අපි දුසිල්වත් ඕක වැළඳුවොත් ඔබ ඔච්චර ආදරෙන් දෙන එක, ඔබ ඔච්චර ගෞරවයෙන් දෙන එක අපි දුසිල්වත්ව වැළඳුවොත් ඒකේ විපාකයක් අපිට තියෙනවා. හැබැයි ඔබට එහෙම නැහැ. සංඝයා කියන ශීර්ෂයෙන් මෙහෙම ලෑස්ති වීම තුල හැම දෙයක්ම පුංචි තැන වැලි කැටේ පවා බලන්න. මකුළු දැල පවා බලන්න. මිනිසුන් දිහා පවා බලන්න. අඳින ඇඳුම දිහා පවා බලන්න.
ස්වාමින්වහන්සේව වඩම්මන වාහනේ දිහා පවා බලන්න. සමහරු ඉන්නවා පින්වත්නි કોઈ කිසි ගෞරවයක් නැහැ. පින්වත්නි ඔබට මේ විදිහට මේ දානිය උමනාවක් නැත්තම් ඔබට උමනා කරන්නේ කොහොමද? දැන් අද වෙලා නැද්ද ඒක? ඔබ බලන්න මේ ශාසනය වටලා තියෙන යට අද ස්වාමින්වහන්සේ එනවා ගේ දොර ගාවින්ම කාර් එක නවත්තනවා. අර ලොකු ලෑන්ඩ් ක්‍රූසර් වගේ ලොකු වාහනයක එන්නේ. සෙරප්පු දෙක ගලවන්නේ ගේ දොර කඩට ඇවිල්ලා සිවුරත් ඔහේ නිකන් පටලවගෙන අම්මා එහෙනම් කැම ටික ගේන්න කොටක් ගාලා බුද්ධ පූජාව තිබ්බද? අපිට පරක් වෙනවා දැන් අරකට යන්නත් ඕනි මේකට යන්නත් ඕනි. එහෙනම් ඉක්මනට ඔය බෙදන්නකො. මොනවද මේ බෙදලා තියෙන්නේ? හාමුදුරුවෝ නිකන් මේ මගුල් ගේක ගියා වගේ. උපාසක අම්මලත් එක්ක හරියට කතාව. දැන් ඔබ තමයි මේක වැරද්දුවේ. අම්මේ කොවර වම්බටු එක ගේන්න. අම්මේ කොවර බත් එක ගේන්න. කොවර චිකන් නැද්ද? මෙතනට මේ ශාසනය වටන්නද ඔබට ඕනි. පින්වත්නි මෙහෙම ඇවිල්ලා ඊටාම ලාමක විදියට කැම ටිකක් කාලා යන්නද ඔබ හාමුදුරුවෝ කෙනෙක් වගේ එන්න හදන්නේ? පින්වත්නි ඔබට මේ පින්කම දරන්න පුළුවන්ද? අවුව වැස්ස රෑ දහවල් බලන්නේ නැතුව හරියට ඔට්ටු වෙලා ඊටාම අමාරුවෙන් හම්බ කරගත්තු සල්ලි වේල් පැහැදම් කරලා දුන්නු දාණය ඔබට ඕනි නිකන් ආගන්තුකෙන්ට නිකන් අර අල්ලපු ගෙදරින් ආපු වයසක 100ට හරි අත්තම්මට හරි දුන්නා වගේ කැම වේලක් දෙන්නද ඔබ සංඝයා වඩම්මන්නේ? නෑ මගේ පින්වත්නි. එතන්ට මේ ශාසනය වටන්න එපා. පිතාම පිරිසිදුව ස්වාමින් වහන්සේ නමක් මගේ නිවසට වැඩම කළා. බුදුපුතුන් වහන්සේ නමක් මම වන්දනා කළා. බුදුපුතුන් වහන්සේ නමකට මේ දානී පිළිගැන්නුවා කියලා මම මෙයින් මහත් වූ කුසලයක් ලැබුවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති වෙන විදිහට වටපිටාව හැමදේම මනාව සංවිධානය කරගන්න. මේ ධර්ම දේශනාව ඇතුළෙන් කියවෙච්ච කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න. පින්වත්නි ඔබ මේ කියපු කාරණා ඔළුවට ගත්තේ නැත්නම් තව ටික කාලෙකින් නැසකවම මං අර කියපු යුගය අවසානයේදී කිව්වේ මෙහෙම කෙනෙක් ඇවිල්ලා කෑම කාලේ යයි කියලා. ඔය යුගය තවත් ටික දවසකින් එනවා. ඇත්තම කතාව එනව නෙමෙයි. මේ වෙනකොටත් ඇවිල්ලත් තියෙනවා. අපිට ඒ වගේ පෙරනිමිති පේනවා. තව ටික කාලෙකින් අනිවාර්යෙන්ම ඔය කියපු තැන නම් එනවමයි මගේ පින්වත්නි. ඉතින් මේක පුළුල් මාතෘකාවක්. අපේ මිනිසුන් ගොඩක් වරදවාගෙන ඉන්න මාතෘකාවක්. නමුත් කාල වේලාව මදි නිසා අද දවසේ ධර්මාසනෙන් මේ ගැන වැඩිදුරටත් සිහිපත් කරන්නේ. ඊළඟ බදාදා ධර්මාසනයේදී මෙහි ඉතිරි කරුණු දානය දෙනකොට ඉන්න ඕනි කොහොමද? දානය සකස් කරන්න ඕනි කොහොමද? කැවිලි පෙවිලි පළතුරු ආදී පූජා කරගන්නේ කොහොමද? ලැබෙන ආනිසංස කොයි ආකාරයෙන්ද? පවුලේ අයව ඔබේ පුංචි දුවව පුතාව මේ දානයට මනා ලෙස සම්බන්ධ කරවගන්නේ කොහොමද? ඒ අයටත් මේ ගුණධර්ම ටික පුරුදු කරවන්නේ කොහොමද කියන කාරණා කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්න. හැම දිනෙකටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මේ උතුම් කුසලයෝ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති.